අපි ගිය සතියේ කතා කරා අර ශබ්ද දෙකක් තියෙන නැත්නම් උච්චාරණ දෙකක් තියෙන ව්‍යංජනයක් යම්කිසි කොරියන් වචනයක යෙදුනට පස්සේ කොහොමද මේක ශබ්ද කරන්නේ කියලා. right. ඊට පස්සේ අද අපි යනවා අපේ අලුත් මාතෘකාවකට සංයුක්ත ස්වර. right. මම පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දුන්නොත් එහෙම නැත්නම් ආයි චුට්ටක් මතක් කරොත් මේ සංයුක්ත ස්වරයක් කියන්නේ මොකක්ද? ඔයාලට මතක ඇති ස්වර කියන එක. අපි කොරියානු හොඩියේ පටන් ගත්ත අපේ මුල්ම වීඩියෝ එකේ තිබුණා අපි පොඩක් කොරියානු හොඩිය කියන එක බෝඩ් එකේ ලියලා පොඩි සටහනක් විදිහට නැත්නම් පොඩි chart එකක් විදිහට ලියලා අපි කිව්වා කොරියානු හොඩියේ ප්‍රධාන කොටස් තුනක් නේ මොනවාද? ස්වර, ව්‍යංජන සහ හල් අකුරු. ස්වර, ව්‍යංජන සහ හල් අකුරු. එතකොට අපි කිව්වා ස්වර කියන එක අනු කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද? මූලික ස්වර සහ සංයුක්ත ස්වර. ඒකේ මූලික ස්වර 10ක් තියෙනවා කිව්වා, සංයුක්ත ස්වර 11ක් තියෙනවා කිව්වා නේ. එතකොට ඔය දෙකේම එකතු තමයි සම්පූර්ණ ස්වර ගානේ 21. ඔන්න අපි මූලික ස්වර 10 ඉගෙන ගත්තා. අද යනවා අපි ඉගෙන ගන්න සංයුක්ත ස්වර 11ක් තියෙනවා කිව්වනේ. අන්නේ සංයුක්ත ස්වර 11 ඉගෙන ගන්න යන්නේ. right. මේ සංයුක්ත ස්වරයකට අපි කොරියන් වලින් නමක් කියනවා ඉජුන් මොම් කියලා. ඉජුන් මොම්. ඉජුන් මොම් තමයි සංයුක්ත ස්වරයට කියන කොරියන් නම. අපි කියවනේ සංයුක්ත ස්වර 11ක් තියෙනවා කියලා. ඒතර මේ 11 අපි ලියලා ශබ්ද කරන්න කලින් අපි බලමු මේ සංයුක්ත ස්වරයක් කොහොමද හැදෙන්නේ කියලා. හැමතිස්සෙම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ සංයුක්ත ස්වරයක් නිර්මාණය වෙන්නේ මූලික ස්වර දෙකක් හෝ තුනක් එකතු වෙලා. මොකද හැදෙන්නේ මූලික ස්වර දෙකක් හෝ තුනක් එකතු වෙලා තමයි සංයුක්ත ස්වරයක් නිර්මාණය වෙන්නේ. මොන අපි දැන් යනවා ඉගෙන ගන්න මේ සංයුක්ත ස්වර 11 ලියන ක්‍රමය සහ ශබ්ද කරන විදිය. පළවෙනි සංයුක්ත ස්වරේ ශබ්දය a මේක ලියන්නේ මෙහෙම උඩ ඉඳන් පහළ ඉරිකැලි දෙකක් ගහලා සාමාන්‍ය දුරකින් මේ දෙක යා කරන මැදි. මේක තමයි a කියලා අපි ශබ්ද කරන්නේ. දෙවෙනි සංයුක්ත ස්වරයේ ශබ්දය ය කියන්නේ කොහොමද ලියන්නේ? මෙහෙම ඉරිකැලි දෙකක් ගහලා මේ දෙක මැදින් අපි යා කරනවා. මේකේ ශබ්දය ය. ඊළඟ තුන්වෙනි සංයුක්ත ස්වරයේ ශබ්දය a ලියන්නේ කොහොමද? ඔයාලට මතක ඇති මූලික ස්වරයක් තිබුණා o කියලා නේ. ඔහොම. ඒක ලියලා පොඩි හිස්තැනක් දාලා පොඩි හිස්තැනක් තියලා e කියන මේ මූලික ස්වරය ලිව්වනම් අන්න ඒක තමයි a කියලා කියන්නේ. a. ඊළඟට අපි යනවා හතරවෙනි සංයුක්ත ස්වරයේ ශබ්ද ගැන. ඒක තමයි ය කියන්නේ. ය කොහොමද ලියන්නේ? ඔයාලට මතක ඇති යෝ කියන මූලික ස්වරය. යෝ ලියලා පොඩි හිස්තැනක් තියලා e කියන මූලික ස්වරය ලිව්වනම් මෙන්න මේ ය කියන සංයුක්ත ස්වරය නිර්මාණය වෙනවා. ඊළඟට පස්වෙනි සංයුක්ත ස්වරය වා කොහොමද ලියන්නේ? o පොඩි හිස්තැනක් තියුවා ආ කියන මූලික ස්වරය ලිව්වා. එතකොට මේ o සහ ආ කියන මේ මූලික ස්වර දෙක එකතුවෙන් තමයි මේ වා කියන සංයුක්ත ස්වරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට හයවෙනි සංයුක්ත ස්වරය වේ කොහොමද හැදෙන්නේ කිව්වා? o ආ සහ e කියන මේ මූලික ස්වර තුනම එකතු වෙලා හැදෙන්නේ. එතකොට මේක ලිවීමේදී o කියන මූලික ස්වරය ලියලා පොඩි හිස්තැනක් තියලා මෙන්න මේ a කියන සංයුක්ත ස්වරය මෙතන ලිව්වනම් අන්න අපිට වේ කියන සංයුක්ත ස්වරය ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා හත්වෙනි සංයුක්ත ස්වරයට. මේකේ 99%ක්ම අපිට ශබ්දේ වේ විදිහට තමයි ඇහෙන්නේ. යම් අවස්ථාවලදී වී කියලා ඇහෙන අවස්ථාවක් තියෙනවා. මේක ගැන මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. වේ වී නේ වේ නැත්නම් වී මේ කොහොමද ලියන්නේ? o කියන එක ලියලා o කියන මූලික ස්වරය ලියලා මේකට ගාවන e කියන මූලික ස්වරය. මේ ගාවද්දී මේකට වඩා මේක ටිකක් උසයි මේ ඊට වඩා මේක පහළට යනවානේ. දැන් මේකේ ශබ්දේ මොකක්ද වෙන්නේ? වේ එමෙතන් වී. ඇත්තටම මේකේ ශබ්දේ වේ එමෙතන් වීද? නෑ. ඇත්තටම කොරියානු වා නේටිව් කොරියන් කෙනෙක්. ඒ කියන්නේ වාගේ මව් භාෂාව කොරියන්. අන්න එහෙම කෙනෙක් මේක ශබ්ද කරද්දී ඇත්තටම වෙන්නේ මේ දෙක අතර ශබ්දය. දැන් අපේ මව් භාෂාව සිංහල අපි දෙවෙනි භාෂාවක් විදිහට කොරියන් ඉගෙන ගන්න. එහෙම කෙනෙක්ට මේකේ ඇත්තම ශබ්දේ උච්චාරණයේ ඒ ඇක්සන්ට් එක ගන්න අමාරුයි. ඉතින් අපිට බොහොමයක් අවස්ථාවල ඇහෙන්නේ මේක වේ විදිහට. වේ විදිහට තමයි ඇහෙන්නේ. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් වේ කියන ඒවා දෙකක් තියෙනවනේ කියලා. ඔව්. එහෙම තමයි. right. ඊළඟට අපි යනවා අටවෙනි සංයුක්ත ස්වරය වෝ. වෝ කොහොමද ලියන්නේ? ඌ කියන එක ලියලා. මේ ඌ කියන එක යටින් ඕ කියන මූලික ස්වරය ලිව්වනම් මේකට යටින් මේ ඉර එන්න ඕනේ මේකට යටින්. මේක ලිව්වනම් මේක වෝ. හැබැයි මේ දෙක ගෑවෙන්න බෑ. ඊළඟට 9 වෙනි සංයුක්ත ස්වරය වේ. කොහොමද ලියන්නේ? ඌ කියන මූලික ස්වරය ලියලා
ඔයාලට මතක ඇති මෙතන අපි ලිව්වා A කියන සංයුක්ත ස්වරය. මේකට වඩා යටින් මේ A කියන සංයුක්ත ස්වරය ලිව්වනම් අන්න V කියන සංයුක්ත ස්වරය අපිට ලියා ගන්න පුළුවන්. V ඊළඟ සංයුක්ත ස්වරයේ શબ્දේ V කොහොමද ලියන්නේ? ඌ ලියලා මේකට E කියන එක සම්බන්ධ කිරීම කරනවා. මේ දෙක ගෑවෙනවා. මේ යටිරි දෙක එක ලයින් එකක මේකට වඩා මේක උසයි. එතන මේකේ શબ્දේ V. අවසාන 11 වෙනි සංයුක්ත ස්වරයේ શબ્දේ උයි කොහොමද ලියන්නේ? මේ වම ඉඳන් දකුණට ඉරයි උඩ ඉඳන් පහළට ඉර කියලා මේකේ શબ્දේ උයි right. ඔන්න අපි එහෙනම් මේ සංයුක්ත ස්වර 11 ආයි නැවත શબ્ද කරොත් කොහොමද අපි શબ્ද ගන්නෙ? ඒ වා වේ වෝ වේ වි උයි. ඒ තමයි සංයුක්ත ස්වර 11 શબ્ද right. මේ ටික හොඳට 3-4 පාරක් ලියා ගන්න බලන්න ප්‍රැක්ටිස් වෙන එක right. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට. right. ඔන්න අපි දැන් යනවා ආයෙත් මතක් කරගන්න මේ සංයුක්ත ස්වර. ඔන්න මම අපි ඉගෙන ගත්ත කලින් වීඩියෝ එකකදී මූලික ස්වර ටික. ඒතර අපි කිව්වා ස්වර ප්‍රධාන කොටස් දෙකයි මූලික ස්වර සහ සංයුක්ත ස්වර. මූලික ස්වර 10 අපි ඉගෙන ගත්තා ආ වලින් ඉඳන් ඊ දක්වා තියෙන. දැන් මේ ඉගෙන ගන්නේ සංයුක්ත ස්වර. ඒතර මේවා ගන්නේ 11 සහ මම කිව්වා සංයුක්ත ස්වරයකට නමක් කියන කොරියන් වලින් ඉජුන් මොම් කියලා. ඉජුන් මොම්. ඒතර මේ සංයුක්ත ස්වරයක් කොහොමද නිර්මාණය වෙනවා කියලා අපි කිව්වේ මූලික ස්වර දෙකක් හෝ තුනක් එකතු වෙලා තමයි සංයුක්ත ස්වරයක් හැදෙන්නේ. මෙතන නිර්මාණය වෙන්නේ. ඒතර මේ තමයි සංයුක්ත ස්වර 11 શબ્ද ටික නේ. ඒ වා වේ වෝ වේ වි උයි. එතන මේ සංයුක්ත ස්වර 11 ලියන විදිහයි කිව්වොත් ඒ කියන එක ලියන්නේ මෙහෙම ඉරි කැලි දෙකයි මේ දෙක යා කරනවා. ඒ කියන එක ලියන්නේ මෙහෙම ඉරි කැලි දෙකයි මේ දෙක කොහොම යා කරනවා. ඊළඟට ඔය විදිහට ඔහොම යෝ කියන එක ලියලා පොඩි හිස්තැනක් තියලා වානම් ඕ සහ ආ මේ දෙක ගෑවෙන්නේ නැහැ. මේ දෙක ගෑවෙන්නේ නැහැ ඕ සහ නේ. වි මේකදී මම කිව්වා මේකට ශබ්ද දෙකක් නැහැ. ඇත්තටම මේක කොරියන් කෙනෙක් ශබ්ද කරද්දී යාගේ ඇක්සන්ට් එක ගනිද්දී මේ දෙක අතර ශබ්දයක් එන්නේ. හැබැයි 99ක් අපිට වෙයි කියලා තමයි ඇහෙන්නේ කියලා. ඒතර මේක ලියන්නේ ඔහොම ඕ සහ මේ දෙක ගෑවිලා තියෙන්නේ. මේකට වඩා මේක උසයි මේක මෙහාට පහළට යනවා. වෝ ඊළඟ එක වෝ ලියන්නේ උ සහ ඕ. ඒක වෙනස තමයි මේකට වඩා මේක යටින් තියෙන්නේ. මේකට වඩා මේක යටින් එනවනේ මේ දෙක ගෑවෙන්න බෑ. මේ දෙකත් ගෑවෙන්න බෑ. මේකට වඩා මේ A කියන එක යටින් නේ. ඌ සහ A මේ දීලා තියෙනවා. ඒතර මේක මූලික ස්වර තුනක් එකතු වෙලා හැදලා තියෙන්නේ. ඊළඟට V ඌ සහ මේ දෙක ගෑවෙන්න ඕන. මේක උයි නේ. වමේ ඉඳන් දකුණට ඉරයි උඩින් ඉඳන් පහළට යනවා. හරි. දැන් අපි යනවා ඊළඟට අර කලින් මතක ඇතිනි මූලික ස්වර ටිකක් ඉගෙන ගත්තා. අපි දන්න මූලික ව්‍යංජන ටිකක් තියෙනවා. ඔන්න ඔය දෙක එකතු කරලා අකුරු හැදුවානේ. දැන් යනවා අපි මෙන්න මේ ඉගෙනගත්ත සංයුක්ත ස්වර 11 සහ අපි දන්න මූලික ව්‍යංජන 14 එකතු කරලා අකුරු හදන්න. right. අපි බලමු ඊළඟට මේ කොහොමද මේ අකුරු නිර්මාණය කරගන්නේ කියලා. right. ඔන්න එහෙනම් අපි බලමු මේ දක්වා අපි ඉගෙනගත්ත සංයුක්ත ස්වර 11 සහ එක ශබ්ද කරන විදිය. ඊළඟට අපි යනවා ඉගෙන ගන්න මේ මම අර කලිනුත් කිව්වා මේ සංයුක්ත ස්වර 11 සහ මූලික ව්‍යංජන 14 එකතු කරලා අකුරු හදන්න. ඊළඟට පුතාලට ගැටලුවක් තියෙන්න පුළුවන්. අර කලින් මූලික ස්වර සහ මූලික ව්‍යංජන එකතු කරලා අකුරු නිර්මාණය කිරීමේදී අපි ඉගෙනගත්ත දෙයක් තියෙනවා. ස්වර පහකට ව්‍යංජන ඉස්සරහිනුත් ස්වර පහකට ව්‍යංජනේ උඩිනුත් තමයි එකතු වෙන්නේ. ඔය වගේ ආකාර දෙකක් තිබ්බා. එතකොට මේ සංයුක්ත ස්වර වලට කොහොමද මොන පැත්තටද ව්‍යංජන එකතු වෙන්නේ? එතකොට අපි කිව්වොත් සංයුක්ත ස්වර වලට අකුරක් සෑදීමේදී ව්‍යංජන එකතු වෙන්නේ ස්වරයට ඉදිරියෙන් සහ ස්වරයට උඩින් පමණයි. මේ පැති දෙකට විතරයි හැමතිස්සෙම ස්වර වලට ව්‍යංජන එකතු වෙන්නේ. එතකොට මෙන්න මේ කියන සංයුක්ත ස්වර 4 ගත්තොත් මුල් සංයුක්ත ස්වර 4. ඒ කියන්නේ ඒ මෙන්න මේ මුල් සංයුක්ත ස්වර 4ට හැමතිස්සෙම අකුරක් නිර්මාණය වීමේදී ඕනම ව්‍යංජනයක් එකතු වෙන්නේ මේ ස්වරයට ඉදිරියෙන් තමයි ව්‍යංජන එකතු වෙන්නේ. ඕනම ව්‍යංජනයක් මේ ස්වර 4ත් එක්ක ඕනම ව්‍යංජනයක් එකතු වෙලා අකුරක් හැදෙද්දී ස්වරයට ව්‍යංජන එකතු වෙන්නේ ඉදිරියේ නේ. මේ බලන්න ඒ ස්වරයට ව්‍යංජන ඉදිරියෙන් එකතු වෙනවා. ඒ ස්වරයට ව්‍යංජන ඉදිරියේ. ඒ ස්වරයට ව්‍යංජන ඉදිරියේ. ඒ ස්වරයටත් ඉදිරියේ. ඒ නිසා හැමතිස්සෙම මෙන්න මේ
මුල් සංයුක්ත ස්වර හතරට හැමතිස්සෙම ව්‍යංජන ස්වරයට ඉදිරියෙන් තමයි එකතු වෙන්නේ. ඊළඟට ඊළඟ සංයුක්ත ස්වර හත ගත්තොත් මොනවාද? වා, වේ, වේවි, වෝ, වේ, වී, උයි. මෙන්න මේ සංයුක්ත ස්වර හත ගත්තොත් මේ සංයුක්ත ස්වර හතට හැමතිස්සෙම ව්‍යංජන එකතු වෙන්නේ ස්වරයට උඩින්. දැන් මේ වා කියන ස්වරය ගත්තොත් අකුරක් හැදීමේදී ඕනම ව්‍යංජන එකතු වෙන්නේ මේ ස්වරයට උඩින්. මේ වේ කියන සංයුක්ත ස්වරය ගත්තොත් මෙයාට ඕනම ව්‍යංජනයක් එකතු වෙන්නේ ස්වරයට උඩින්. ඒ විදිහට වේවි වලටත් එහෙමයි. වෝ, වේ, වී, උයි. මේ සංයුක්ත ස්වර හතටම අකුරක් හැදීමේදී ඕනම ව්‍යංජනයක් එකතු වෙන්නේ ස්වරයට උඩින්. මොන එහෙනම් අපි දැන් ඉගෙන ගත්තා සංයුක්ත ස්වරයි සංයුක්ත ස්වර වලට ව්‍යංජන එකතු වෙන පැත්තනේ. ඒතර ප්‍රධාන පැති දෙකයි ස්වරයට ඉදිරියෙන් සහ ස්වරයට උඩින්. ඒතර ස්වරයට ඉදිරියේ ව්‍යංජන එකතු වෙන්නේ මොන ස්වර වලටද කිව්වොත් මෙන්න මේ කියන සංයුක්ත ස්වර හතරට. ඒ මේ හතරට තමයි හැමතිස්සෙම ඕනම ව්‍යංජනයක් ස්වරයට ඉදිරියේ එකතු වෙන්නේ. ඊතුරු ස්වර හත තියෙනනේ වා ඉඳන් උයි දක්වා. ඒ ස්වර හතට අකුරක් හැදීමේදී ඕනම ව්‍යංජනයක් එකතු වෙන්නේ ස්වරයට උඩින්. රයිට්. මේකත් හොඳට පැහැදිලිව නෝට් එකක් දාගන්න. රයිට්. අපි යනවා දැන් ඊළඟට ඉගෙන ගන්න මේ ඉගෙනගත්ත සංයුක්ත ස්වර සහ මූලික ව්‍යංජන එකතු කරලා අර අපි කලින් මූලික ස්වර මූලික ව්‍යංජන එකතු කරලා ලියපු වගුව වගේ ඒ ආකාරයට සංයුක්ත ස්වර සහ මූලික ව්‍යංජන එකතු කරලා වගුවක් ලියන්න යනවා. අපි බලමු දැන් මේ වගුව කොහොමද ලියන්නේ කියලා. රයිට්. ඔන්න අපි දැන් යනවා මේ ඉගෙනගත්ත සංයුක්ත ස්වර 11 සහ මූලික ව්‍යංජන 14 එකතු කරලා වගුවක් ලියන්න. ඒතර මුලින් මම කයන්න සහ නයන්න කියන එක ලියලා පෙන්නනවා. ඒ විදිහට වලන්න පුළුවන් ඒ ටික සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි බලමු සම්පූර්ණ වගුවම කොහොමද ලියන්නේ කියලා. රයිට්. දැන් මේ පැත්තට තියෙනවා අපි අර කලින් කතා කරපු සංයුක්ත ස්වර 11. පළවෙනි මූලික ව්‍යංජනයේ අල් කයන්න. දැන් මම කලින් කිව්වා දැන් මේ අකුරු හදන්න යන්නේ. ඒතර මේ ඒ කියන ස්වරයට ව්‍යංජනේ මොන පැත්තටද එකතු වෙන්න ඕන? අපි කිව්වා මේ මුල් ස්වර හතර ඒ මේ ස්වර හතරට හැමතිස්සෙම ව්‍යංජන එකතු වෙන්නේ ස්වරයට ඉදිරියෙන් නේ. රයිට්. ඒ විදිහට මේ ඒ කියන ස්වරයට ව්‍යංජනේ ඉදිරියෙන් ඔය විදිහට එකතු වෙනවා. ඒ කියන ස්වරයට මොන පැත්තටද ව්‍යංජන එකතු වෙන්නේ? ඉස්සරහින්. ඒ කියන ස්වරයට ව්‍යංජන එකතු වෙන්නේ ඉදිරි නේ. ඒ කියන ස්වරයට ඒ විදිහට ව්‍යංජන එකතු වෙනවා ස්වරයට ඉදිරි. ඊළඟට මේ ඉතුරු ස්වර හතට මොන පැත්තටද ව්‍යංජන එකතු වෙන්නේ කිව්වොත් ස්වරයට අපි කිව්වා උඩින් තමයි ව්‍යංජන එකතු වෙනවා විදියට. ස්වරයට උඩින් ව්‍යංජන එකතු වෙනවා. නේ? ඕ කියන එකටත් ස්වරයට උඩින් ව්‍යංජන එකතු වෙනවා. වේ කියන සංයුක්ත ස්වරයට ව්‍යංජනේ උඩින්. වී කියන එකට ව්‍යංජනේ උඩින්. උයි කියන එකටත් ව්‍යංජනේ උඩින් තමයි එකතු වෙන්නේ. මුල් ස්වර හතරට ඒ මේ හතරට ව්‍යංජනේ ස්වරයට ඉදිරියෙන් ඔය විදිහට එකතු වුණා. මේ වා ඉඳන් උයි දක්වා මේ ටිකට ස්වරයට උඩින් තමයි ව්‍යංජන එකතු වෙන්නේ. දැන් අපි බලමු මේකේ මේ අකුරු වල ශබ්ද කොහොමද ලියන්නේ කියලා. දැන් බලන්න ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න නේ. ස්වරය ඒ. අල් කයන්නට ඒ අකුරේ ශබ්දේ කේ. ඊළඟට ව්‍යංජනයේ අල් කයන්න ස්වරය යේ. අකුරේ ශබ්දේ කියේ නේ. ඊළඟට ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ ඒ. අකුරේ ශබ්දේ නෝ කේ නේ. ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ යේ. අකුරේ ශබ්දේ නෝ කේ නේ. ඊළඟට ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරය වා. අකුර වා. ඊළඟට අපි ගත්තොත් ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ වේ. අකුර ක්වේ නේ. ඊළඟට ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරය වේ. නැත්නම් වී ක්වේ නැත්නම් ක්වී. ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරය වෝ කෝ. ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ අපි ගත්තොත් මේක එනවා වේ නේ. එතන ක්වේ. ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ වී. අතෙන්නේ අකුරේ ශබ්දේ ක්වී. ව්‍යංජනයේ ශබ්දේ අල් කයන්න ස්වරයේ ශබ්දේ උයි. අකුරේ ශබ්දේ නෝ ක්වී. අකුරේ ශබ්දේ ක්වී ක්වී. අල් කයන්නට ක අල් කයන්නට එකතු නම් ක එනවා. මේ ඊ
ඒ විදිහමයි කුයි කියලා ශබ්ද ගන්න කුයි. right. ඔන්න මම ආයි කතා කරොත් දැන් මේ අපි මොකද්ද කරන්නේ? මේ උඩ තියෙන සංයුක්ත ස්වර 11ත් එක්ක මූලික ව්‍යංජන එකතු කරලා අකුරු හදනවා. ඒ අකුරු සෑදීමේදී අපි කිව්වා මේ ඒ කියන මේ මුල් මේ සංයුක්ත ස්වර හතරට හැමතිස්සෙම ව්‍යංජන එකතු වෙන්නේ මොන පැත්තටද? ස්වරයට ඉදිරියෙන්නේ. ඉතුරු හතර ස්වරයට උඩින් තමයි ව්‍යංජන එකතු වෙන්නේ. ඕනම ව්‍යංජන. ඊළඟට අපි කතා කරා දැන් මේකේ ශබ්ද කොහොමද ගන්න මේ අකුර? මේ ව්‍යංජනේ අල්කයන ස්වරය A, අල්කයනට A K, අල්කයනට A K, අල්කයනට A K, අල්කයනට A K, අල්කයනට වා ක්වා, අල්කයනට වේ ක්වේ, අල්කයනට වේ ක්වේ, මෙතන අල්කයනට වී ක්වී, අල්කයනට වෝ වෝ, අල්කයනට වේ ක්වේ ක්වී ක්වී ක්වී. right. ඔය විදිහට අපි යන ඊළඟ මූලික ව්‍යංජනේ නයන්න සංයුක්ත ස්වර 11ත් එක්ක එකතු කරලා අකුරු ටිකක් හදන්න යනවා. අපි බලමු. අල් නයන්නේ අපි මුලින් කොරියන් අකුර ලිව්වොත් අපි කොරියන් අකුර ටික මුලින් ලිව්වොත් අපි දන්නවා A කියන ස්වරයට ව්‍යංජනේ ඉදිරියෙන් එකතු වෙනවා. Y කියන ස්වරයටත් ව්‍යංජනේ ඉදිරියෙන්, A කියන ස්වරයටත් ව්‍යංජනේ ඉදිරියෙන්, Y කියන ස්වරයටත් ව්‍යංජනේ ඉදිරියෙන්, වා කියන ස්වරයට ව්‍යංජනේ උඩින්, වේ කියන ස්වරයට ව්‍යංජනේ උඩින්, වේ නැත්නම් V කියන ස්වරයට ව්‍යංජනේ උඩින්, වෝ කියන ස්වරයටත් ව්‍යංජනේ උඩින්, වේ කියන එකටත් ව්‍යංජනේ උඩින්, V කියන ස්වරයට ව්‍යංජනේ උඩින්, යි කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. දැන් අපි බලනවා කොරියන් අකුරු වල මේ ශබ්ද ටික ලියාගමු. ඒතර මේ ව්‍යංජනේ අල් නයන් ස්වරය A. අල් නයන්ට A නේ. ව්‍යංජනේ අල් නයන් ස්වරය ය. අල් නයන්ට A නේ. ව්‍යංජනේ අල් නයන් ස්වරය A. අකුරේ ශබ්දේ නේ. ව්‍යංජනේ අල් නයන් ස්වරය ය. අකුරේ ශබ්දේ නේ. ව්‍යංජනේ අල් නයන් ස්වරය වා නවා. අල් නයනට වේ. අකුරේ ශබ්ද නෝ නෙමෙයි නේ. ඊළඟට මෙයත් එහෙම. අල් නයනට වේ නෙමෙයි. අල් නයනට වෝ නෝ. අල් නයනට වේ නෙමෙයි. අල් නයනට වී නෙමෙයි. අල් නයනට උයි නුයි නේ. අල් නයනට උයි. අල් නයනට න ඊ ඒ විදිහටම තියෙනවා නුයි නේ. ඔන්න දැන් අපි දෙවෙනි මූලික ව්‍යංජනයේ වෙච්ච අල් නයනත් එක්ක මේ සංයුක්ත ස්වර 11 එකතු කරලා අකුරු හැදුවා. ඒතර කොරියන් අකුරු හදද්දී අපි කොහොම මුල් ස්වර හතරට ව්‍යංජන ඉස්සරහිනොත් ඉතුරු ස්වර හතර ව්‍යංජනේ උඩිනුත් ඔය විදිහට එකතු වෙනවා. දැන් ශබ්දේ ගත්තොත් අල් නයනට ස්වරය A නේ. අල් නයනට යේ නේ. අල් නයනට A නේ. අල් නයනට යේ නේ. අල් නයනට වා නවා. අල් නයනට වේ නෙවේ. අල් නයනට වේ නෙවේ නෝ නෙවේ නුයි නුයි නුයි. අනේ ඔන්න ඔය විදිහට මේ වගුව දැන් මොකක්ද කරන්න ඕනේ මේ විදිහට ලියාගෙන ඉතුරු 6 ඉඳන් 6 දක්වා. තව තියෙනවා ව්‍යංජන 12ක් ඔයාලට ලියන්න. මේ 12 ලියලා මේ වගුව සම්පූර්ණ කරගන්න බලන්න. ඒක ලිව්වට පස්සේ මම අර කලින් අපි මූලික ස්වර ව්‍යංජන වගුව ලියපු වගේ සම්පූර්ණ වගුව පෙන්නනවා. අපිට පුතාලට පුළුවන් හරි වැරදි දාගන්න. right. එහෙනම් මේ ටික ඔයාලා පුළුවන් තරම් අර කලින් ලියපු වගුව වගේ 25 පාරක් හෝ 30 පාරක් පුළුවන් තරම් ලියලා මේ අකුර දැක්ක ගමන් මේකේ ශබ්ද කියන්න පුළුවන් විදියට හරියට කටපාඩම් කරලා හොඳට මතක තියාගන්න ඕනේ මේ වගුවට. එතන අපි දැන් වගුව දෙකක් කතා කරන්නේ. මූලික ස්වර මූලික ව්‍යංජන වගුව ඊළඟට සංයුක්ත ස්වර මූලික ව්‍යංජන වගුව. right. මේ වගුව දෙකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි හොඳට කොරියන් කියවීම සඳහා. right. නම් පුළුවන් තරම් මේක ලියන්න. දැන් මේක ඉතුරු කොටස සම්පූර්ණ කරන්න බලන්න. ඔය ටික සම්පූර්ණ කරගන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔයාලා ලියාගත්ත මේ වගුවේ හරි වැරදි සහ එතනින් පස්සේ ඉතිරි පාඩම් කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු.